समन्तः चक्रवालेषु अन्तरा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु संघमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ දස බලධාරී තථාගත සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේට අපි හැම දිනාගෙම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් පුරා 45 වසක් මුළුල්ලේ සකල ලෝක සත්වයා වෙත වදාළ ඒ උතුම් ධර්මයටද අපි හැම දිනාගෙම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ විසින් වදාළේ ධර්මයෙන් සැනසීමටපත් උත්තම උත්තමාවියන් වහන්සේලාටද අපි හැම දෙනාගෙම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ප්‍රඥානාලිකාව සඳහා අනුශාසනා පවත්වන අතිගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේලා පඬිත හාමුදුරුවන් වහන්සේලා ඇතුළු ලෝකවාසී මහා සංඝ රත්නයන් අවසරයි. ඊ타ත්ම සත්පුරුෂව අද මේ උතුම් දේශනාවෙහි විකාශනය දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ පත්මයි බුල්දෙනිය මෙනවිය මේ උතුම් පින්කමේ සදැහැති දායකත්වයේ දරා තිබෙනවා. ආරමුණු කොට තිබෙනවා රාජගිරියේ පදිංචි සිටි දැනට අවුරුදු 4කට පෙර මිය ගිය ඥාති දියණිය වන තුෂාරී ගුණවර්ධන මහත්මියට මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී ඉක්මන් භවයකදීම උතුම් වූ නිර්වාණ සෝයම සාක්ෂාත් වේවා යන ප්‍රාර්ථනාවෙන් තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඊටම සත්පුරුෂව සයින්හන්සේට ආරාධනා කරනවා ස්වාමින් වහන්සේ කැමැති මේ ජීවිතයේදීම නිවීම සඳහා උපකාර වන දහම් කරුණු කීපයක් පහදා දෙන්න කියන ආරාධනාව. පින්වත්නි, මම මේ මාසෙම මිට දින 2කට විතර පිටදී දේශනා කළ ධර්මකාරණා වම ඉතුරු ධර්මකාරණා ටික ඔබට පැහැදිලි කරලා දෙන්න මේ කාලය ගන්නවා. ඊට හේතුව තමයි මේ දේශනාවම පළවෙනි දේශනාව සහ දෙවෙනි දේශනාව දෙක එකට ඒකාබද්ධ කරගත්තොත් සම්පූර්ණම මේ දේශනාවක් ලෙස ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙනවා. මම එදා ඔබට සඳහන් කරගෙන ආවේ අලුතින් බණ අහන කෙනෙක් අද බණ අහනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා මහරණේ වනයේකට කලින් කෙනෙක් ඇතුල් වෙලා ඒ කෙනෙක් ගියපු පාරක මාර්ගයක මග සලකුණු තියෙනවා. අලුතින් ඒ වනයේට ඇතුල් වෙච්ච කෙනෙක් පෙර ගියපු කෙනා ගිය මාර්ගෙම ගමන් කරනවා කියලා. එතකොට මේ පෙර ගියපු කෙනා ගිය මාර්ගේ ගමන් කරනකොට යාට ලස්සන ඇලවේලි හම්බ වෙනවා, දියාගල් හම්බ වෙනවා, විශාල රාජ සභාවන් හම්බ වෙනවා, රජමැදුරු හම්බ වෙනවා. ඒ වගේ මහණෙනි මමද නුඹලාට පෙර බුදුවරු ගමන් කළ මාර්ගේ ගමන් කරනවා කියනවා. පෙර බුදුරජාණන් වහන්සේලා ගමන් කරපු මාර්ගයේහි මම ගමන් කරනවා. ඒ ගමන් කරන මාර්ගේ මට හම්බ වෙන මග සලකුණු නුඹලාට මම දේශනා කරනවා. අද දේශනා කරන්නේ ආන්ගේ මග හම්බ වෙච්ච බුදුහාමුදුරන්ට
සුන්දර ධර්ම කාරණා කීපය. ඒ තමයි වාචා කම්මන්ත ආජීව කියන සීලයට වැටෙන කරුණු තුනත් සති සමාධි කියන සමාධියට වැටෙන කාරණා දෙකත් කියන මේ කාරණා ටික තමයි ඔබට මා පැහැදිලි කරන්න උත්සාහ දරන්නේ. එතකොට ස්වාමීනි මේ ජීවිතයේදීම නිවීම සඳහා උපකාර වෙනවද මේ කාරණාව? ඇත්තටම පින්වත්නි නිවීම සඳහා මමයි උපකාර වෙන්නේ. මේ ජීවිතේ ගිනි ගන්න මිනිස්සු මිච්ඡා වාචාව නිසා, මිච්ඡා කම්මන්තය නිසා, මිච්ඡා ජීවය නිසා නිවෙනවා නොවේ මිනිසුන් ගිනි ගන්නවා. ලැව් ගින්නක් වගේ විශාල පෘථිවියේ ඇති රස්නෙම තැන කඩාගෙන ගිනි කන්දක් පුපුරගෙන ප්‍රදේශයේම හානියට පත් කරනවා වගේ මිනිස්සු ගිනි ගන්නවා, පිච්චෙනවා. මොකක් නිසාද? ශීලය නැති නිසා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සීලය යමෙකුට පිහිටන්නේ නෙක්ඛම්මයත්, අව්‍යාපාදයත්, අවිහිංසාවත් කියන සංකල්ප පිහිටන සිතකට තමයි පින්වත්නි වාචා නැමැති සීලය පිහිටන්නේ කියලා. වචනේ සංවරතාවය ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ ඒ ශ්‍රාවකයා ගාව නෙක්ඛම්මයත්, අව්‍යාපාදයත්, අවිහිංසාවත් කියන සංකල්ප තියෙන නිසා. එහෙම නැතුව කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, හිංසා සංකල්ප තියෙන ශ්‍රාවකයාට පින්වත්නි කවදාකවත් සම්මා වාචා කියන ශීලයේ මත පිහිටන්න පුළුවන් කමක් නැහැ. ඔබට අද පුදුම හිතෙයි මොකක්ද මේ සයන්හංස කියන්නේ කියලා. යහපත් කල්පනාවක් ඇතිව කතා කරන්නේ, වචන හසුරන්නේ සම්මා වාචාව පිහිටන කෙනාටමයි. දැන් ඔබ හිතලා බලන්න, කාමයේ නිසා මිනිස්සු බොරු කියන්නේ නැද්ද? මෙතන කාමයේ කියලා කියන්නේ වස්තුකාම, ක්ලේශකාම කියන වර්ග දෙකම ගන්න පුළුවන්. වස්තුකාමයේ නිසාත් ඒ කියන්නේ ගේ දොර, ඉඩකඩම්, වතු පිටි, යාන වාහන, ඉඩකඩම් මේ සියලු සම්පත් නිසාත් මිනිස්සු බොරු කියනවා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පරිගැනීම, බද්ධ වෛරය වගේ කෙලෙස් නිසාත් මිනිස්සු බොරු කියනවා. ධම්මපදයේ හරි ලස්සන ගාථාවක එක පදයක් ඔබට කියන මුසාවාදිස්ස ජන්තුනෝ කියලා. මේ බොරු කියන කෙනාට පින්වත්නි ලෝකේ කරන්න බැරි පාපයක් නැහැ. ඒ තරම් බොරුව මිනිස්සුගේ චිත්ත සංතානය විනාශ කරලා දාන සත්පුරුෂ ලක්ෂණ වලින්. බොරුව වස්තුව නිසාත් බොරු කියනවා, කෙලෙස් නිසාත් බොරු කියනවා. පුළුවන් තරම් සත්‍යවාදී වෙන්න. සත්‍යවාදී වෙන්න නම් කාම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප, නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා කියන මේ සංකල්ප මත ඔබේ සිත ප්‍රගුණ කරන්න ඔබට පින්වත්නි බොරු කියන්න වෙන්නේ නැහැ. ඒතර කෙනෙකුට කියන්න පුළුවන් අනේ සයන්ස් ඇත්ත කිව්වොත් ලෝකේ ජීවත් වෙන්න බෑ කියලා. ඒක තුල පින්නොත් ඔබට දුක දකින්න පුළුවන්කම තියෙනවා. ඒක තුල ඔබට දුක දකින්න පුළුවන්කම තියෙනවා. සම්මා වාචා කියන මේ මාර්ගයේ කොටස් 4ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සම්මා දිට්ඨිය කොටස් 4යි,
දුක දුක හට ගන්නා හේතුව දුක නැති කරන මාර්ගය දුක නැති නැති කිරීමේ මාර්ගය කියන කොටස් 4ක් උගන්වනවා. සම්මා සංකල්පයේ කොටස් 3ක් උගන්වනවා. සම්මා වාචාවේ කොටස් 4ක් උගන්වනවා. එන සම්මා වාචාවේ අනු කොටස තමයි පින්වත්නි පිසුනා වාචා. පිසුනා වාචා කියලා කියන්නේ කේලාම් කියනවා. තවත් විදිහකට කිව්වොත් කොටවනවා. තවත් වචනකින් කිව්වොත් එහෙම සත්පුරුෂයෝ ඉන්නේ දෙගොල්ලක් අතර අසමගිය ඇති කරනවා. බලන්නකො මේ ජීවිතේටම නිවීම සඳහා උපකාර වෙනවනේ සීලය. පුජ්‍යලයන් අතර ජීවත් වෙනකොට ඒ පිරිස අතර වෛරය අසමගිය ඇති වෙන විදිහට කේලාම් කියනවා. ඇයි ඒ? එක්ක කාමය නිසා, එක්ක ව්‍යාපාදේ නිසා, එක්ක හිංසාව නිසා. අතීතයේ හිම වෙච්ච ප්‍රවෘත්ති බොන තරම් අහලා ඇතේ. ඉසිදාස කියන කතාව ඔබට මා දවසක් මේ විදිහටම ප්‍රඥා නාලිකාවේදී දේශනා කළා. ඉසිදාසි තෙරණිය අවසානයේදී කියනවා තමන්ගේ අත්විඳපු දුකට වේදනාවට හේතුව මොකක්ද කියලා රහත් භාවයට පත් වෙලා. කොච්චරයි දුක් විඳද? හරි ලස්සන කාන්තාවක් ලොකු ධනයක් තිබුණු දුවෙක් අම්මගේ තාත්තගේ ආශිර්වාදයත් එක්ක ධනපති මහත්මයෙක් එක්ක විවාහ ජීවිතයට ගිහිල්ලා අවසානට මොකද වුනේ? අවසානට උනේ ඒ මහත්ය මේ නෝන දාලා ගියා. මේ නෝන තනියම ඉන්නවා. කවුද? ඉසිදාසි. අච්චර ධනයක් නැති අඩක් ධනෙ තියෙන කෙනෙකුට විවාහ කරලා දෙනවා. එයත් එක්ක ටික කාලයක් ඉන්නකොට කියනවා මේ ගෑනුන්දත් එක්ක ඉන්න බෑ කියලා. එයත් මේ ගෑනුන්ද දාලා යනවා. ටින් කැබැල්ලක් අතේ තියාගෙන බෙලෙක් පිඟානක් අතේ තියාගෙන පාරේ හිඟන්නෙක් විදිහට ඇවිද ගියපු හිඟන්නෙකුට විවාහ කරලා දෙනවා. හිඟන්නට හරියම ආදරෙන් ඉසිදාසි සලකනවා. කවනම පොවනවා නාවනවා ඇඟ උලනවා ඔක්කොම ටික. හිඟන මිනිස්සයා එතන මොන වදයක්ද මේක කියලා අර බෙලෙක් පිඟානයි බෙලෙක් කෝප්පය ඉල්ලගෙන නැවතත් මේ ඉසිදාසි දමලා ගහලා යනවා. ඉසිදාසි තනි වුණා. ඉසිදාසි නැවතුනේ මෙහෙණි ආරාමේ. ඉසිදාසි මෙහෙණි ආරාමෙට ගිහින් පැවිදි වුණා. අහනවා මොකෑ උඹට උනේ? කියන්නේ අනේ මට උනේ පළවෙනි මහත්තයත් දාලා ගිය, දෙවෙනි මහත්තයත් දාලා ගිය, තුන්වෙනි මහත්තයත් දාලා ගිය, හතරවෙනි කෙනා මම ඔක්කොම ඇතෑරලා මම මෙහෙට ආවා. ඉසිදාසි තමන්ගේ මේ పూర్ව අකුසලයේ පිළිබඳව දකිනවා. මොකද්ද දැක්කේ? සමගියෙන් හිටපු පවුලක් වෙන් කළා. සමගියෙන් එකමුතුකමෙන් හිටපු පවුලක් වෙන් කළා. එනම් බලන්න පින්වත් මේ ජීවිතයේ නිවීම තියෙන්නේ කොතනද කියලා. කෝපේ නිසා එහෙනම් මිනිස්සු බොරු කියනවනේ. පිසුණු වචන කියනවා. කාමේ නිසා පිසුණු වචන කියනවා. සුන්දර නෑ පින්වත්නි අපේ කටෙන් පිට වෙන වචනේ. බොරුවක් වුණොත් පිළුණු වචනයක් වුණොත්.
නිවීම තියෙන්නේ තමන් ආරක්ෂා කරගන්න සීලයත් එක්ක. තවත් පිරිසක් අතර වෛරයක් ඇති කරන්න පුළුවන්, අසමගිය ඇති කරන්න පුළුවන්. පුදුමයි පින්වත්නි මේ කේලම. පාසල් දරුවනුත් ඉන්නවා. අඟුලිමාල හාමුදුරුවන්ගේ කතාවේ මූලික අවධියට ඔබ ගිහින් බලන්න. දක්ෂව ඉගෙනගත්ත ගෝලයට ගුරුවරයාගේ සිත ඇතුලේ ඇති කලේ මොකක්ද කේලම් කියලානේ. අවසානට මිනිමරුවෙක් කළා. භාග්‍යවතුන් වහන්සේ වැඩ නොහිටියනම් මවත් ඝාතනය කරනවා. ඒ නිසා පරණ කාලේ පුංචි කියමනක් තියෙනවනේ. දත් 32ක් මැද්දේ තනි වෙච්ච දීව හසුරුවනකොට 30 දෙවතාවක් ගැන හිතලා හසුරුවන්න ඕන කියලා. සම්මා වාචා කියලා කියන්නේ පින්වත්නි කේලාම් කියන්නේ නැතු ඉන්නවා කියන එක. එක්ක පවුලකට, එක්ක පන්සලකට, එක්ක ආයතනයකට තමන්ගේ වචන වැරදි විදියට හැසිරුවොත් ඒ සියල්ලම නැති වෙලා යන්න පුළුවන්. මේ ආත්මෙ විතරයි. සසර ඔබ හිතන්න නම් එපා ඔබ අතින් එහෙම අකුසලයක් වුණොත් ඔබට සුගතියේ ద్వාරේ විවෘත වෙලා තියෙයි කියලා. ඔබව බේර ගන්න කිසිම කෙනෙක් නැහැ. ඔබ දන්නවනේ කර්මයේ තියෙන විපාක මොනවද කියලා. ඔබ ජීවිතයේ දවසක විවාහ ජීවිතයකට පත් වුණොත් මනුස්ස ජීවිතේ ඔබට හරියට විවාහ ජීවිතේ ගෙවන්න හම්බ වෙන්නේ නැහැ. පිරිසක් ඉස්සරහට ගියොත් ඔබ කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැ. ඔබට මේ බණපදය ඇහෙනකොටත් එක්ක ඔබ මේ රූප වාහිනියේ channel එකත් මාරු කරයි. ඒ තරම් ඔබ ද්වේෂයට බැඳුනොත්. ඔබ කේලාම් කියලා ඔබ බොරු කියලා ඔබ වපුර ගන්නේ ඔබටමයි. ඔබ කේලාම් කියලා තව කෙනෙකුට වපුරලා දෙන්නේ නැහැ. ඔබ බොරු කියලා තව කෙනෙකුට වපුරලා දෙන්නේ නැහැ. කේලාම් කීමෙන් වපුරන දේ, බොරු කීමෙන් වපුරන දේ දවසක ඔබට ඒ ඵල ඔබටමයි නෙලන්න වෙන්නේ. ඒ නෙලනකොට ඔබ ආදරය කරපු කෙනෙක් ඔබව දාලා යන්න පුළුවන්. ඔබව බලාගත්ත කෙනෙක් ඔබව දාලා යන්න පුළුවන්. තනි වෙච්ච කෙනෙක් බවට ඔබටපත් වෙන්න පුළුවන්. ඊළඟට කියන වචනේ තමයි පින්වත්නි පරුසා වාචා. දැන් මේ සම්මා වාචා කියන එක සම්මා සංකල්පේ නිසාමයි පින්වත්නි සම්මා වාචා ඇති වෙන්නේ. සම්මා සංකල්පයක් කැඩුනොත් මිච්ඡා සංකල්පයක් ඇති කෙනා තමයි පින්වත්නි පරුසා වාචා පරුස වචන කියන්නේ. සිත් රිදවන නපුරු රළු වචන කියන්නේ සම්මා සංකල්පනාවක් නැති කෙනා. සිත් රිදවන ඔබ අහලා තියෙනවා පිළින්ද බච්චාමුදුරුව ගැන. වසලවාදයෙන් කතා කළේ. පිනතුනේ භාග්‍යවතුන් වහන්සේ කොච්චර සියුම් වචන වලින් කතා කළාද? උන්වහන්සේ සඳහන් කරපු ඉතා ලස්සන තැනක් තියෙනවා ධර්මයේ. මහරණි සිව් මහා ගංගාව එක්කම වෙලාවට ගලාගෙන මහා මූදට ඇවිදින් මහා මූදේ එකතු වුණාට පස්සේ සියලු වතුලුණු රස වෙනවා වගේ. ඕනෑම කුලයකින් ගෝත්‍රයකින් පැමිණිලත් මගේ සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච සියලුම දෙනා ශාක්‍ය පුත්‍රයන්ය. පුත්‍රයන් පුතුන් කියලා බුදුරජාණන් වහන්සේ ඇමතුවා. අද සමාජයේ ඔබ දකිනවනේ. සල්ලි දෙන මිනිස්සයා Taman ළඟ ඉන්න කෙනාට කතා කරන්නේ මහ නින්දිත වචන වලින්. මොකටද මේ? එයාගේ මාන්නය එයා ලෝකෙට පෙන්වන්න.
පුංචි මිනිස්සෙගේ තිබුණු අහිංසකකම, පුංචි මිනිස්සෙගේ තිබුණු අසරණකම, පුංචි මිනිස්සෙගේ තිබුණු නැතිකම, පුංචි මිනිස්සෙගේ තිබුණු බඩගින්න, පුංචි මිනිස්සෙගේ තිබුණු ඉරුණු ඇඳුම ලොකු ධනවත් කෙනෙක් දකින්නේ තමන්ගේ ජීවිතයට අහුවෙච්ච මිටියක් අතේ තියෙනකොට එයා හරියට ඇණයක් කියලා හිතලා වචනෙන් පොඩි කරනවා. තමන්ගේ දරුව බලා ගන්න කෙනාට වෙන්න පුළුවන්. තමන්ගේ ගෙදර උයන කෙනා වෙන්න පුළුවන්. තමන්ගේ වත්ත පිටිය සුද්ධ කරන කෙනා වෙන්න පුළුවන්. මොනවා නිසාද මේ? හිත ඇතුලේ තියෙන තරහව, කෝපය, කාමය, හිංසාකාරී ස්වභාවය නිසා මිනිස්සු තවත් මිනිස්සුන්ගේ හිත තලනවා පරුස වචන වලින්. කොහාටද ගෙනියන්නේ කියලා ඔබෙන් අහලා බලන්න. සංසාරේ උපදිනකොට පින්වත්නි කටගඳ ගහනවා. ලස්සනට දත් ටික පිහිටන්න නැතුව එක උඩ දත් පිහිටනවා. මේ කවුරුත් කරපු දෙයක් නෙමෙයි, Taman සංසාරේ කරපු දෙයක්. පරුස වචන, මිනිස්සු වැරදි වචන කියනවා, හිත රිදවන වචන. මේ ජීවිතේම ඔබට නිවෙන්න ඕන නම් ඔබ සිත් නොරිදවන කෙනෙක් ඉන්නේ කියන්නේ සම්මා වාචාව ප්‍රගුණ කරන කෙනෙක් වෙන්න. සම්මා වාචාව ප්‍රගුණ වෙන්නේ සම්මා සංකල්පනාව තිබුණොත් විතරයි. සත්ත්ව ලෝකේ ඉන්න සත්තුන්ගේ නම් කියන්නේ මිනිස්සු එක්ක තරහව නිසා, කෝපය නිසා, කාමය නිසා, නැත්නම් හිංසාකාරී ස්වභාවය නිසා. සිත රිදවන වචන කියන්න එපා. හැමෝටම මෛත්‍රියෙන්, කරුණාවෙන්, දයාවෙන් වචන හසුරවන්න. මා ඔබට එක ශාස්ත්‍රයක් කියන්න. මේ ලෝකෙ දිනන්න පුළුවන් හොඳම දේ තමයි පින්වත්නි, බොරු කීමෙන් ඈත් වෙන්න දිනන්න පුළුවන්. අසමගියට හේතු වෙන කරුණු නොකිය නිශ්ශබ්ද වෙන්න දිනන්න පුළුවන්. සිත් රිදවන වචන වලින් ඈත් වෙන්න, මෙත් මුදිතාවෙන් පිළුණු වචන වලින් ඔබ සම්පූර්ණ කෙනෙක් වෙන්න. සම්පප්පලාපා, වැඩකට නැති හිස් වචන කතා කිරීම ඔබ වැළකීන්න. දිනන්න පුළුවන් ඔබට මේ භවය තුලදී. වැඩකට නැති හිස් වචන කතා කරන්න ගියාම කොච්චර ප්‍රශ්න ඇති වෙනවද? හරි ලස්සන කතාවක් තියෙනවා. අනුනගේ උස්මිටි කම් නොපෙනේවා, තම යුතුයකම පමණක්ම දකීවා. වචනකින්වත් පින්වත්නි අනුන්ගේ උස්මිටි කම් දකින්න පුරුදු වෙන්න එපා. මේ ලෝකේ අඩුපාඩු නැති මිනිස්සෙක් හොයන්න බෑ ඔබට. මේ ලෝකේ අඩුපාඩුවක් නැති බිරිඳක්, මේ ලෝකේ අඩුපාඩුවක් නැති ස්වාමියෙක්, මේ ලෝකේ අඩුපාඩුවක් නැති සේවකයෙක්, මේ ලෝකේ අඩුපාඩුවක් නැති පාලකයෙක්, මේ ලෝකේ අඩුපාඩුවක් නැති භික්ෂුවක් ඔබට ලෝකේ කවදාකවත් හොයන්න බෑ. එහෙම අඩුපාඩුවක් නැති කෙනෙක් හොයන්න උත්සාහ දරනවා කියන්නේ ඔබ අඩුපාඩුවක් ඇතිවනේ. ඒ නිසා කෙනෙකුගේ අඩුපාඩුවකට වැරැද්දක් වෙන්න පුළුවන්. කෙනෙකුගේ අඩුපාඩුවක් නිසා අතපසු වීමක් වෙන්න පුළුවන්. මොකක් වුණත් ඔබට පුළුවන්නේ අනුන්ගේ වැඩකට නැති දේවල් ගැන ඔබ හිතන්න යන්න එපා. ඒවට කියන දෙතිස් කතාවන් කියලා. ධර්මය උගන්වනවා දෙතිස් කතාවන් වලින් තොරව ජීවිතේ කටයුතු කරන්න කියලා බුදුහාමුදුරුවෝ. ඔබ නිවසේදීත් මේක ක්‍රියාවට නගන්න. කාගේ හරි අඩුපාඩුව, කාන්තාවන් පිළිබඳව, රජුරුවන් පිළිබඳව,
මේ විදිහේ කතාවන් කරන්න එනකොට ඔබ විරුද්ධව නැගී හිටින්න. බුදු ගුණ කතා කරන්නෙක් වෙන්න. ධර්මයේ ගුණ, සංඝයාගේ ගුණ, අහපු බණපදයක්, අහපු සූත්‍රයක්, අඩුම තරමේ පින්වත්නි ගෙදර සාලේ පෙරලලා තියාගන්න ධම්මපදේවත්. කතා කරන්න කිසි දෙයක් නැත්තම් ධම්මපදේ ගාතාවක් අරගෙන කතා කරන්න. අපේ මානසිකත්වයේ ස්වභාවයක් තමයි පින්වත්නි මනෝවිද්‍යාව උගන්වනවා. එක වචනයක් වැටුනහම ඇති වචන ගොඩක් ගලාගෙන එනවා. ඒ වගේ යම් වූ කෙනෙකුට පින්වත්නි පුරුද්දක් ඇති වුණොත් කාගේ හරි වැරදි අඩුපාඩුකම් දකින්න, ඒ වරද අඩුපාඩුකම් දකින්න හිත ඒ පැත්තටම දුවනවා. මම ඔබට එක යෝජනාවක් කරන්න. ඔබ නිකමට දවසක ඔබේ සිතට තරහව ආපු විදිය ගැන හිතලා බලන්න. කවුරු හරි කෙරෙහි තරහවක් ආවට පස්සේ තරහවටම අදාළ කොච්චර කෙලෙස් ඒ සිතට ගලාගෙන එනවද? ඒ තරහවටම සමාන මිනිස්සු අපි වටාවට එකතු වෙනවා. ඒ තරහවට අදාළ සම්පත් අපි වටාවට එකතු වෙනවා. ඒක තමයි මේ සිතේ ස්වභාවය. පින්වත්නි, කවදාකවත් වැඩකට නැති හිස් වචන කතා කරන්න එපා. අපි දන්නේවත් නැතුව අපේ සිතේ කෙලෙස් අපමණ ලෙස උපදිනවා. සම්මා වාචා. අපි ළඟ තියෙන සංකල්පයේ වැරද්දක් නිසා තමයි බොරු කියන්නේ, පුච්චලයන් අතර ભેද බින්න කරන්නේ, සිත් රිදවන පරුස වචන කියන්නේ, හිස් වචන කතා කරන්නේ, නෙක්ඛම්ම සංකල්පේ නැතිකම නිසා, අව්‍යාපාද සංකල්පේ නැති නිසා, අවිහිංසා සංකල්පේ නැති නිසා. ඒකට මේක බලපානවා. ඊළඟට අපිට හම්බ වෙන එක හතරවෙනි එක තමයි පින්වත්නි සම්මා කම්මන්ත කියන එක. මේකේ කොටස් තුනක් විස්තර කරනවා භාග්‍යවතුන් වහන්සේ. කම්මන්ත කියලා කියන්නේ කාය සුචරිතවත් බව. සම්මා කියලා කියන්නේ හොඳ සුචරිතවත්. එහෙනම් සම්මා කම්මන්ත කියලා කියන්නේ සුචරිතවත් කය. එතකොට සුචරිතවත් කයේ තියෙන ස්වභාවය තමයි තමන්ට අයහපතක් කරන්නෙත් නෑ, අන් අයට අයහපතක් කරන්නෙත් නෑ. එයා ත්‍රිවිධ කාය දුස්චරිතයන්ගෙන් වැළකීලා කටයුතු කරනවා. මොනවද ත්‍රිවිධ කාය දුස්චරිතයන්? තමන්ට අයහපතක් කරන්නෙත් නෑ, අනුන්ට අයහපතක් කරන්නෙත් නෑ. තමන්ට අයහපතක් කරගන්නෙත් නැතුව අනුන්ටත් අයහපතක් කරගන්නේ නැතුව ඊන කෙනාට තමයි කියන්නේ සම්මා කම්මන්ත කියලා. ඔබ ඔබෙන් ප්‍රශ්නයක් දාලා අහන්න, ඔබ සම්මා කම්මන්තද කියලා. සම්මා කම්මන්ත කියලා කියන්නේ පින්වත්නි පංචශීලයේ තියෙන ප්‍රධාන තුන. උඩට තියෙන පළවෙනි විදිහට හම්බ වෙන තුන. මොකක්ද? ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය. කයි පිරිසුදු භාවයට පත් වෙන්න ගඟකට බැහැලා ඇඟ හේදුවට වැඩක් වෙන්නේ නැහැ. සුවඳ සබන් ගාලා ඇඟ නෑවට වැඩක් වෙන්නේ නැහැ. ලෝකේ වටිනාම කියන පර්ෆියුම් එක ගහගෙන පාරේ ගියාට වැඩක් වෙන්නේ නැහැ. ලෝකේ තියෙන ලස්සනම සුන්දරම ඇඳුම ඇඳගෙන පාරේ ගියාට වැඩක් වෙන්නේ නැහැ. කොහෙද පින්වත්නි රෙද්දේ සීලයක් තියෙන්නේ? කය සුචරිතවත් කරන්න නම්, කය පිරිසුදු කරගන්න නම්, ලෙඩ ඇඳ ඉන්න කෙනාගේත් කය පිරිසුදු කරගන්න පුළුවන්. රජමාලිගාවේ ඉන්න කෙනාගේ කය පිරිසුදු කරගන්න පුළුවන්. දුප්පත් පල්පතේ ඉන්න කෙනාගේත් කය පිරිසුදු කරගන්න පුළුවන්. මොකක්ද කය පිරිසුදු කරගන්න විදිහ? ප්‍රාණඝාතය. අනුන්ගේ ජීවිතයක් තමන් නසන කෙනෙක් බවට පත් නොවන තරමට ඔබේ ජීවිතය පිරිසිදුයි. වැවේ ඉන්න මාළුවත් එකයි,
ගොඩ බිමේ ඉන්න සිංහයත් එකයි අලියත් එකයි. වතුරට වැටුණු කූඹියත් එකයි. සියලුම සත්වයන් එකයි. පින්වත්නි, ලෝකෙ මිනිස්සු ඉන්නවා ලෝකෙ ලොකු ධනවත්. ලංකාවෙත් එහෙමයි ඉන්නවා. හරි ලස්සන ලොකු වාහනයක නැගලා ඇවිදින් පණුවෙක් හරි තව කුඩා මාළුවෙක් හරි බිලී පෙත්තකට අමුණලා ගංගාවකට වීසි කරලා ඒකේ ඉන්න අහිංසක බඩගිනි හැතුණු මාළුවෙක්ගේ හැමට පටලවගෙන ගොඩට අරගෙන ඔහු ගැහෙන විදිය දැක සතුටු වෙන නරුම සිත් ඇති මිනිස්සු ඉන්නවා ප්‍රාණඝාතයට යොමු වෙච්චි. කොහෙද පින්වත් එහෙම හිතක් මිනිහෙකුට හදාගන්න පුළුවන්නේ? මේ මාළු වගේ බඩ පළල බැලුවාම පිටතර දාස් ගානක් තියෙනකොට තමන්ගේ කුසේ හිටපු දරුවා මතක් වෙන්න ඕනනේ. ලෙඩ ඇඳක ඉඳගෙන හුස්ම ටික ගන්න බැරුව බඩ පොත්ත පිට පොත්තට ඇලෙනකන් හයියෙන් හුස්ම අරගෙන හයියෙන් හිමීට හුස්ම අරිනවා වගේ නේ මාළුවේ හුස්ම ටික අරින්නේ. එයාගේ කොරපොතු ටික ලෙලි ගහලා සුද්ධ කරලා හම ගහලා මස් ටික කපලා පිඟානට දාගෙන ඒත් මස් ටික ගැහෙද්දිත් මිනිස්සු ඒක වතුරේ ගල්වගෙන කන මිනිස්සු ඉන්නවා. හිතලා බලන්න ප්‍රාණඝාතේ කොහෙද සතුටු වෙන්න පුළුවන්නේ? තවත් සත්වෙක් පනාදින දිහා බලාගෙන සතුටු වෙන්න පුළුවන් වෙයිද? ලෝකේ කාටද එහෙම පුළුවන් සතුටු වෙන්න? කොහෙද එහෙම කෙනෙකුට නිවීමක් තියෙන්නේ? ඇස් දෙක පිය වෙනකොට පෙනෙන මාළු දාස් ගානක් තමන්ගේ දැලට අහු වෙලා ගැහෙන විදිහ පෙනෙන්නේ. මුව රැළක ඉන්න මුව පොව්වෙකුට වෙඩි තිබ්බත් අසුචි කාල ජීවත් වෙන ඌරෙක් කල්ලලා තඩි ගහලා මරලා පිඟානට දාලා කෑවත් කොච්චර පාපයක්ද නේ. එක්කෝ කෙනා පෙර සංසාරේ ඔබේ මව පියා වෙන්න පුළුවන්. සංසාරයේ ඔබේ සහෝදරයා සහෝදරිය වෙන්න පුළුවන්. ඔබට බෑ නෑ කියන්න. සීයලට කතාවේ හරි ලස්සන කතාවක් තියෙනවා. ලංකාවේ පින්වත්නි ඔය ජේතවනාරාමේ දැන් වර්තමානයේ පිහිටලා තියෙන තැන විශාල පොලක් තිබිලා තියෙනවා. මෙහෙම පොළට බඩුගෙන එන පවුලක් ඇඳලා තියෙනවා මිහින්තලාව ආශ්‍රිත. හේනේ වගා කරගන්න දෙයක් කරත්තවල පටලගෙන මේ පොළට ගෙනල්ලා විකුණන අතරමැදේදී තමන්ගේ අයියට හම්බෙන එක සායනහංශ කෙනෙක්. උන්වහන්සේගේ මේ දැමුණු ඉරියව් දිහා දැක්කහම සිත පැහැදිලා පැවිදි වෙන්න හිතිලා උන්වහන්සේත් එක්ක පන්සලට ගිහින් පැවිදි වෙනවා. ගෙදර ඉතුරු වෙනවා අම්මයි නංගි මල්ලි තාත්තයි. තාත්තගේ වැඩේම පින්වත්නි මේ හේනට ලොබ බඳින එක. තාත්තා උදේ නැගිට ගමම්ම කරන්නේ උදැල්ල කරේ තියාගෙන කැත්ත කරේ තියාගෙන පොරව කරේ තියාගෙන හේනට යන එක. හේන සුද්ධ කරනවා. එමදිවට ඌරන්ට මදු අටවනවා. එහෙම කර කර හිටියා. මං කියන්නෙත් මේ ප්‍රාණඝාතය නිසා බිලී කොක්කක් අරගෙන වතුරට දාන මිනිස්සෙටත් ආයුධයක් අරගෙන වෙඩි තියන මිනිස්සෙටත් යකඩ කූරක් අරගෙන උගුලක් අටවල ඌරෙක් මරා ගන්න මිනිස්සෙටත් මේ හැමෝටමයි පින්වත් මේ ටික කියන්නේ. ගෙදර හිටපු නංගිගේ වැඩේ මොකක්ද? නංගිගේ වැඩේ උඩේ ඉඳලා රෑ වෙනකන් කණ්ණාඩිය ළඟට යනවා. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා කොණ්ඩේ පීරනවා, මූණ හදනවා. අම්මගේ වැඩේ උදේ ඉඳලා රෑ වෙනකන් මකුළු දැල් කඩනවා, පිහදනවා, සුද්ධ කරනවා.
එහෙම ඉන්න අතරතුරේදී පින්වත්නි තාත්තා මැරුණා. තාත්තගේ වැඩේම ඌරන්ට දැල් දාන එක, ඌරන්ට මදු අටවන එක. ආම් බලන්න පින්වත්නි තාත්තා ගිහිලි පුදුන ඌරෙක් වෙලා. තාත්තේ පුදුනේ ඌරෙක් වෙලා. නංගි ඉපදු නංගිත් මැරුණා. නංගි මැරිලා ගිහිල්ලා ඉපදුනා කැටකිරිල්ලයක් වෙලා. අම්මා ගිහිල්ලා මැරිලා ඉපදුනා සර්ප දෙනක් වෙලා. තාත්තා ඌරෙක් වුණා. නංගි කිරිල්ලයක් වුණා. අම්මා සර්පෙක් වුණා. ලොකු අයියා පැවිදි වුණා. කුඩා මලයා ගෙදර. තාත්තගේ අර වගකීම් තමන්ගේ පුතාට එනකොට තාත්තා දැල් අටවපු එකකම ඌරෙක් ගැට ගැහිලා හිටියා. ඌරත් අඩි ගහලා කකුල් දෙකට මද්දක් දාගෙන වෙල මැද්දෙන් බිම දිගේ ඇදගෙන එනවා ගෙදරට එනකම්. අයියා දැක්ක මේක. කොහොමද දැක්කේ දිවසින්? මොකක්ද අරමුණ උනේ? මේක මල්ලිට ගිහිල්ලා මතක් කළොත් නම් මල්ලිත් පැවිදි කරගන්න පුළුවන්. දැම්ම මම ගෙදරට වඩින්න ඕන. පින්වත්නි පාත්‍රයත් අරගෙන සංගල සිවුරත් පොරවගෙන ලයිලයියේ මල්ලි හොයාගෙන ආවා. වෙලමැද්දෙන් වඩින ආමුදුරුව දැක්කහම මල්ලි හිතුවා ගියා වගේ මාං වැරදිලා ආපහු ගෙදර එනවා කමක් නැහැ. මේ ඌරව තඩි ගහලා තියෙන නිසා ඌරු ව්‍යංජනයකුත් එක්ක අයියට බත් ටිකක් දෙන්න ඕන. ගෙදර ආවට පස්සේ දැන් සයින්හන්සේ ගේ ළඟට කිට්ටු වුණා වැඩම කළා. කිව්ව මොකක් කියලාද? පිහියක් අරගෙන බඩ පළපන් කිව්වා. ඌරගේ පැලුවා. බඩ ඇතුලේ හිටිය පින්වත්නි සර්පෙක්. කිව්ව සර්පයාගේත් බඩ පළපන් කිව්වා. පළද්දි හිටිය කුරුල්ලෙක්. මල්ලි උඹ දන්නවද ඔය ඌර කියන්නේ කවුද කියලා? දන්නේ නැහැ කිව්වා. ඌර කියන්නේ උඹෙත් මගේ තාත්තා. ඔන්න බලාපන් ගිහින් ඌරෙක් වෙලා ඉපදුනානේ කිව්වා. උඹ දන්නවද ඔය සර්පයා කවුද කියලා? දන්නේ නැහැ කිව්වා. උඹ බලාපන් කිව්ව උඹෙත් මගේ අම්මා සර්පෙක් වෙලා ඉපදලා ඉන්න විදිහ කිව්වා. උඹ දන්නවද ඔය කිරිල්ල කවුද කියලා? නෑ කිව්වා. ඔන්න බලාගෙනින් කිව්වා. ඔය තමයි උඹත් මමත් ආදරේ කරපු නංගි කිව්වා. මේක නේද පින්වත්නි මේ ලෝකයේ ස්වභාවය. ඔබේ මව වෙන්න පුළුවන්, ඔබේ පියා වෙන්න පුළුවන්, ඔය බිලි කොක්කට අහු වෙන්නේ. දැලට අහු වෙන්නේ. උගුලට අහු වෙන්නේ. වෙඩි උන්දට මූණ දෙන්නේ. අනවරාග්‍රයි නේද මේ සංසාරේ. පින්වත්නි කාමයට අහු වෙච්ච කෙනා, රසයට ගිජු වෙච්ච කෙනා කොච්චර පව් කරනවද? කොච්චර පව් කරනවද? කාමයට අහු වෙච්ච කෙනාට පින්වත්නි ප්‍රාණඝාතය කරන්නත් පුළුවන්. ඔයත් අහලා තියෙනවා මැණික් උපදමන්නගේ ගෙදරක හිටපු 30 හාමුදුරුවන්ට වෙච්ච කතාව. මණිකාර්ණ පූර්ණ 30 හාමුදුරුවන්ට වෙච්ච කතාව. රජුරු ගෙනල්ලා මැණිකක් දුන්න උපදාලා දීපන් කියලා. මේ මිනිස්සයා කලේ මස් කෑල්ලක් ගෙනල්ලා ලේ වැක්කිරෙන මස් කෑල්ල කප කපා ඉන්නකොට තමයි රජුරු මේකේ බල තිබුණේ. ලේ තවරුණු අතෙන් අරන් ගිහින් මේ මැණික පෙට්ටිය දාලා තිබ්බා. මේ මස් කපන තැනට යන්නේන ගිජුලිහිණියෙක් හිටියා. මේ ගිජුලිහිණිය හිතුව මේ දිලිසෙන්නේ මස් කෑල්ලයි. ඇලේත් ඇවරිලා තියෙන්නේ. ගිජුලිහිණිය මේක ගත්ත ගමන් ගිල්ලා. මේ මැණික් උපදමන කෙනා ඇහුවා කෝ මෙතන තිබුණු මැණික? කිසිම කෙනෙක් ආව ගියේ නැහැ.
හැබැයි මෙතන හිටියේ සායනහන්සේ තිස්ස හාමුදුරුවෝ තමයි මේක ගිල්ලි කියලා අනිසි සැකයක් හිතේ අරගෙන නෝනගේ විමසුවා. නෝන කිව්වා කවදාකවත් එහෙම හිතන්න එපා කිව්වා. නෑ මහත්තයාට සැක හිතුණා. ඔළුවට ලණුවක් දාලා පින්වත්නි ඇද්දා. කන් දෙකෙන් නාස් දෙකෙන් ලී විද්දා. අර ගිජුලිහිණිය ඇවිල්ලා ලේ බොන්න පටන් ගත්ත අර සායනහන්සේගේ. ගිජුලිහිණියට ගහපු ගමන් පින්වත්නි බීත්ටි වෙදලා මැරුණා. තිස්ස සායනහන්සේ අහනවා මේ මහත්මයා අර පක්ෂියව කුරුල්ලව මැරුණද කියලා. "ඔව් මැරුණා" කිව්වා. "උඹත් මරන්නේ ඕන් ওই විදිහට කියලා දැනගනින්" කිව්වා. බඩපළල බලන්න කිව්වා. බඩපළල බලද්දි මැණික කුරුල්ලගේ බඩේ. අර අකුසල කර්මයෙන් පින්වත්නි නිරේට ඇදගෙන ගියා. ශ්‍රද්ධාසිත පිහිටපු ඒ බිරිඳ ස්වර්ගයට ගියා. අර සායනහන්සේ සසර දුකින් එතර වුණා. එහෙනම් බලන්න කාමය නිසා ප්‍රාණඝාතය වෙන්නේ නැද්ද කියලා. කාමය නිසා ප්‍රාණඝාතය වෙන්න පුළුවන්. සොරකම් කරන්න හොඳ නැහැ. මේ සම්මා කම්මන්ත. ඔබට නිවෙන්න අවශ්‍ය නම් ඔබට නිවීමට ඔබ හොයනවා නම් නිවීමක් ඔබ අපේක්ෂාවෙන් ඉන්නවා නම් ඔබ කවදාකවත් පින්වත්නි වංක වැඩවල යෙදෙන්නත් එපා, හොරකම් කරන්නත් එපා. මේක පුදුම සහගත කියමනක් බුදුහාමුදුරුවන්ගේ. ඕනතරම් මේ සමාජයේ නොකූට අදහස් තියෙන වංක හොර හිත් තියෙන මිනිස්සු ඕනතරම් මේ සමාජය තුළ ඉන්නවා. අදත්තා දානය. පොඩි දේත් එකයි පින්වත්නි ලොකු දේත් එකයි. ඇයි මේ මිනිස්සුන්ගේ සිත පින්වත්නි රාගයෙන් මුසපත් වෙනකොට, ද්වේෂයෙන් ගිනි ගන්නකොට, මෝහයෙන් ඇවිලෙනකොට, අනුන්ගේ සම්පත් දකින්නකොට පින්වත්නි ගන්න හිතෙනවා. වංක වැඩවලට ඔබ බැඳෙන්න එපා. ප්‍රාණඝාතය කියලා කියන්නේ උපසම්පදා භික්ෂුවක උපසම්පදා ශීලයේ සම්පූර්ණයෙන් බිඳෙන එක. සොරකම් කිරීම කියලා කියන්නේ උපසම්පදා භික්ෂුවක උපසම්පදා ශීලයේ සම්පූර්ණයෙන් බිඳෙන එක. කාමයේ වරදව ඇසිරීම කියලා කියන්නේ පින්වත්නි උපසම්පදා භික්ෂුවක උපසම්පදා ශීලයේ බිඳෙන එක. ඔය තුනම හිටි වෙන්නේ සම්මා කම්මන්තවලට. එහෙනම් ක්‍රියාවෙන් තමන්ගේ සම්පූර්ණ පැවිදි ජීවිතයේ මහිම වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. කාම මිත්‍යාචාරයේ කාමයේහි නොසිලස හැසිරෙනවා, වරදව හැසිරෙනවා. බලන්න එතකොට පින්වත්නි, කයේ පිරිසුදු භාවය ඇති කරගන්න නම් ගඟකට බැහැලා මූදකට බැහැලා සුවඳ වූ සබන් ගල්වලා සුවඳ වෙච්ච ආලේපන ද්‍රව්‍ය දාගෙන මූණෙම තියෙන ඔක්කොම ලෝම ගස් ටික ගලවලා මෙහෙම කරලා පින්වත්නි කය පිරිසුදු කරගන්න බෑ. ඒ ඔක්කොම ආටෝපයන් විතරයි. ඒක තුල කොහෙද තියෙන නිවීමක්? ලස්සන සුදු ඇඳුමක් ඇඳලා ලොකුවට උතුරු සළුව දාගෙන නාගුණ වැල කරේ පන්නගෙන ගියාට වැඩක් වෙන්නේ නැහැ. හිත ඇතුලේ තියෙන්නේ තවත් සතෙකුගේ ජීවිතයක් උදුර ගන්න නම්, තවත් කෙනෙකුගේ සම්පතක් කඩා බිඳ ගන්න නම්, කාමී වරදව ඇසිරෙන සිටවිල්ලක් නම් කොහෙද පින්වත්නි තන තියෙන කය සුචරිතවත්කම? කය සුචරිතවත්කම නැති කෙනාට කොහෙද තියෙන නිවීමක්? කොහෙද තියෙන සැනසීමක්? ඇස් දෙක පියාගෙන බණක් භාවනාවක් කරන්න ගියන් පස්සේ වක්කඩ කැඩුවා වගේ ගලාගෙන එන්නේ තමන් කරපු ප්‍රාණඝාතය නම් කොහෙද තියෙන නිවීමක්? සක්මන් භාවනාව කරන්න යනකොට වැලිකට දකින්න සෑම වාරයක් වලාවක් මොහොතක් පාසාම තමන්ට පෙනෙන්නේ තමන් අන්සතු දෙය ගත්ත කෙනෙක් නම් කොහෙද පින්වත් එතන සැනසීමක්? මොහොතකට හිතලා බලන්න.
හැටි දාගෙන පින්වත්නි දුවල වැඩක් නැහැ ප්‍රාණඝාතයෙන් හොරකම් කිරීමෙන් කාම මිත්‍යාචාරයෙන්. හැටි දාගෙන දුවන ජීවිතයේ දවසක පින්වත්නි බල්ලෙක් හැටි අරිනවා වගේ දවසක ඔබට හලන්න වෙනවා. කෙල පෙරාගෙන බල්ල හැටි අරිනකොට කවුරුත් ළඟ කෙනෙක් නොහිටියොත් ඔහුම ඔහු දුක වේදනාව විඳලා නිමා කරනවා වගේ කාය දුස්චරිතකමින් රැස් කරගත් අකුසල් විපාක ඔබට දවසක ගෙවන්න වෙනවා. සම්මා වාචා සම්මා කම්මන්ත යන මාර්ග දෙකම පින්වත්නි විරති නැත්තම් ඒවට කියනවා වලකා ගන්නට ඕන කියලා. සම්මා වාචාවයි සම්මා කම්මන්තයි කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙක පින්වත්නි විස්තර කරනවා විරති කියලා. තමන් විසින් වලක්ව ගන්න ඕන. වලකින්න ඕන. මොන වගේන්ද? පින්වත්නි බොරු කියන එකෙන් පිරිසුණු වචන කියන එකෙන් පරුස වචන කියන එකෙන් සම්පප්පලාපෙන් ප්‍රාණඝාතයෙන් අදත්තාදානෙන් කාම මිත්‍යාචාරයෙන් මේ හතින් පින්වත්නි ඔබ වලකින කෙනෙක් කෙනෙකුට කියන විරති කියලා. නැත්නම් විරති සීලය කියන කොටසටත් වැටෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවීමේ පින්වත්නි පස්වෙනි එක තමයි සම්මා ජීව. ආජීව කියලා කියන්නේ පින්වත්නි ජීවිතේ පැවැත්මට කියනවා ආජීව කියලා. සම්මා කියලා කියන්නේ එහෙනම් යහපත් නම් යහපත් පැවැත්මට කියනවා සම්මා ජීව කියලා. අධැමි වූ මාර්ගයෙන් අත්මිදලා දැහැමි වූ මාර්ගයට ප්‍රවිෂ්ඨ වීම තමයි සම්මා ජීව කියලා කියන්නේ. මොනවද මේ මාර්ගය මොනවද මේ මාර්ගය මොනවද මේ ආජීවය පැවැත්ම? පින්වත්නි මිනිස්සු ලෝකේ ඕන තරම් ධනය හම්බ කරන්න ආයුධ වෙළඳාම් කරනවා. ආයුධ නිෂ්පාදනය කරනවා. ශබ්දයක් නොඇහෙන පරිදි ආයුධ නිෂ්පාදනය කරනවා. වෙඩිල්ල යනවා ශබ්දයක්වත් ඇහෙන්නේ නැහැ. රසායනික අවිනිෂ්පාදනය කරනවා. ඒව පින්වත්නි නොකළ යුතු දේවල්. ආයුධයක් නිෂ්පාදනය කරන තවත් කෙනෙකුට ජීවිත දෙන්න නෙමෙයි. බඳින කඳක් හැදුවත් එකයි, බිලී පෙත්තක් හැදුවත් එකයි, බිලී කොක්කක් හැදුවත් එකයි, බිලී බාණ්ඩ ලීයක් හැදුවත් එකයි, නූලක් හැදුවත් එකයි. අරමුණ පින්වත්නි ආයුධයක් නම් ඒක තුළ වෙන්නේ ප්‍රාණඝාතයක් නම් ආන්ගේ ආයුධ වෙළඳාම නිවැරදි ජීවි පැවැත්මකට පින්වත් උපකාරයක් වෙන එකක් නෙවෙයි. ඊට පස්සේ මත්ද්‍රව්‍ය පර්මිට් එකක් අරන් විකුණනත් එකයි, බෙව්බන්ට් එකක් කරවෙල තියාගෙන විකුණනත් එකයි, තවත් පර්මිට් එකක් තිබ්බ එකක් ගෙනල්ලා වැඩි මුදලකට විකුණනත් එකයි, කවුරු හරි කෙනෙක් ගෙනල්ලා දුන්න එකක් විකුණනත් එකයි, වරායෙන් හොරෙන් අරන් ආවත් එකයි, නීත්‍යානුකූල වරන් ආවත් එකයි. මත්ද්‍රව්‍ය වෙළඳාම නම් පින්වත්නි යහපත් දිවි පැවැත්ම නෙවෙයි. ඇයි මේ? තමන්ගේ ජීවිතේ නිවීම සඳහා උපකාරයක් වෙන්නේ නැහැ. මත්ද්‍රව්‍ය වෙළඳාම, විෂ වෙළඳාම. තවත් සත්වයේ ඝාතනය කරන යම් විෂ වර්ගයක්. ආන්ගේ විෂ දේවල් හදුවොත්, නිෂ්පාදනය කළොත්, වෙළඳාමක් කළොත් ඒක නෙවෙයි පින්වත්නි දිවි පැවැත්ම. හැබැයි ලොකුවට සල්ලි හම්බ වෙන්න පුළුවන්. ලෝකයේ ආයුධ නිෂ්පාදනය කර රටවල මිනිස්සු ලෝකේ ධනවත් මිනිස්සු වෙන්න පුළුවන්. අරක්කු හදලා තබෑරුම් පොළවල් දාගෙන විකුණන මිනිස්සු ලෝකේ ධනවත් මිනිස්සු වෙන්න පුළුවන්. විස වෙළඳාම් කරන මිනිස්සු ලෝකේ ලොකු ධනවත් මිනිස්සු වෙන්න පුළුවන්. නමුත් පින්වත්නි ඒක නෙමෙයි ජීවිතේ නිවීම පිණිස පවතින පැවැත්ම. මස් පිණිස සතුන් හදනවා. කුකුල් හැදුවත් එකයි, මාළු හැදුවත් එකයි, ගැඩවිල්ල හැදුවත් එකයි, සත්තු සර්පය හැදුවත් එකයි. කොටස රටවල් තියෙනවනේ පින්වත්නි සත්තු සර්පය පවා ආහාරයට ගන්න. ඒ අරමුණු කරගෙන කෙනෙක් සත්තු හදලා අලෙවි කරොත් විකුණනොත් පින්වත්නි යාටත් වෙන්නේ මස් වෙළඳාමමයි. මෙතර කඩුව බිඳගෙන ආපු මේ කුකුලව කූඩු කරලා කෑම දීලා ඉන්ජෙක්ෂන් විදලා හිර කරලා හදලා ලොරි ඇවිල්ලා නවත්තද්දි පින්වත්නි පැටව 10 15 දෙනෙක් එක ගොඩට එක ගොඩ ගහලා
ඒක ලොරි එක පටවල යවලා මම නම් මරන්නේ නෑ. මං හදලා වික්ක විතරයි. හැබැයි හදපු හැම වෙලාවකදීම වතුර දුන්න හැම වෙලාවකදීම හිතුවේ මෙයාගේ බර වැඩි වෙන්න ඕන කියලා. බර වැඩි උනේ තමන්ගේ දරුවා ලස්සන කරගන්න බර වැඩි කරන එකක්ද? නෑ. මසට ගන්න කිලෝ ගණන් වලට දෙන්න ඕන නිසා පින්නත් මසට සත්තු හදනවා. චුන්දසූකර ඌරු ඇද්දා ඌරු හැදලා අවසානට ඌරෙක් විලාප දුන්න වගේ මැරිලා නිරේට ගියා වගේ පින්නත් ඔබටත් එන දවසක කුකුලෙක් අඬලන විදිහට අඬලා බේරලා ඒ ගමන යන්න. මොකටද මේ මිනිස්සු සත්තු හදලා මස් වලට විකුණලා ලෝකේ කවුද රජ උනේ? ඔබ සත්ත්ව ඝාතනය කරලා හම්බ කරලා බැංකුවකට සල්ලි ටිකක් දාලා A4 කොලයක් තරම් කොලයක් ඔබේ කොට්ටේ ඇස්සේ තියාගෙන ඔබට මිලියනයක් තියනවා කියලා කිව්වට වැඩක් තියනවද? ඒ මිලියනයට හම්බ වෙන සොච්චම් පොලි මුදලෙන් ඔබ ජීවත් වෙනවා නම් මිලියනයක් හම්බ කරන්න ඔබ සත්තු මරපු ප්‍රාණඝාතය බරන් යනවනේ. බැංකුවේ හිටපු මහත්තයට ඒක පවපයක් වෙන්නේ නැහැ. ඒ මුදල් කොලේ ලියලා නැහනේ. එළුව මරලා අරන් තියෙන්නේ, හරක් මරලා අරන් තියෙන්නේ, කුකුල්ලු මරලා අරන් තියෙන්නේ කියලා යාට ඒක ලියලා නැහැ. හැබැයි A4 කොලේ ඔබ දකිනකොට ෆික්ස් ඩිපොසිට් එකේ කොලේ ඔබ දකිනකොට ඔබ දන්නවනේ සත්තු මරලා හම්බ කරගත්ත සල්ලි වලින් ගත්ත වාහනයක් මට තියෙනවා. සත්තු මරලා හම්බ කරගත්ත සල්ලි වලින් දාගත්ත මට ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා. පින්වත්නි එන්නේ මාසයකට රුපියල් 20000ක් නම් ඔබ 20000කට සරලන විදිහට ධාර්මිකව ජීවත් වුණා නම් මොකද වෙන්නේ? මේකනේ කර්මය. කොහෙද තියෙන ධාර්මික දිවි පැවැත්මක් ඒක ඇතුලේ? පින්වත්නි අපට තිබෙන බුදුහාමුදුරු කියන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයේ සුවපත් වෙත්වා යන ආශිර්වාදය ප්‍රාර්ථනාව උගන්වපු දහමක් ඔබට මට ලැබිලා තියෙනවනේ. එච්චර වෙච්ච අපි මොකටද පින්වත්නි තවත් කෙනෙකුගේ සත්ත්ව ජීවිතයක් හානිකට කරන්නේ? ඒ නිසා කිසිම සත්වයක් පින්වත්නි ඔබ මසට හදන්න එපා. කිසිම සත්වයක් මස් වෙලදාම. ඊළඟට පින්වත්නි කූට ව්‍යාපාර කරනවා. කූට ව්‍යාපාර කියන්නේ ඔයත් දන්නවනේ වර්තමානයේ පෙට්‍රලුත් පින්වත්නි විකුණන්නේ කූට විදිහට. ඒ හැම එකක්ම වැටෙනවා කුලා කූට මාන කූට කංශ කූට කියන බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව වැරදි ව්‍යාපාරවලට. මොකටද පින්වත්නි මේ කොහේ ගෙනියන්නද? අහිංසක අම්මට තිබුණේ සබන් කෑල්ලක් ගන්න දවසකට හම්බ කරගත්ත කුලිය විතරයි. ලොකුවට සල්ලි තිබුණු මිනිස්සු පින්වත්නි සබන් පෙට්ටි ගණන් අරන් ගෙන් ගෙදර තියාගත්තනේ. කොටසක් මුදලාලිලා පින්වත්නි ඒ කුඩින් ස්ටිකර් එකක් අලවලා 30ට තිබුණු සබන් කෑල්ල 100ට විකුණපු අයත් හිටියනේ. කොහෙ ගෙනියන්නද අපි මරණයෙන් පස්සේ මේවා? නිෂ්පාදනය කරන රටවල් වල ගණන් යනකොට පින්වත්නි ගෙනල්ලා විකිනෙන්නේ නැතුව තිබිච්ච බඩු ටිකට ගියපු ගණන් වැත් විතල බලන්න. අග්ගඤ්ඤ සූත්‍රයේ කියපු කාරණාව ජීවමානව පෙනුනනේ. මේ රස පොළවට දිව ගාලා මිනිස්සු බලද්දී රස පොළව ස්පර්ශ කිරීමත් එක්ක අර මිනිස්සු කොටු කරගෙන මේක මගේ කියලා වෙන් කරගත්තා වගේ. එක ගෙදර මිනිස්සු ගෑස් සිලින්ඩර් 3-4 අරගෙන ගෑස් අරන් ආවා. සබන් කෑලි 5ක් මාසෙට ගාපු මිනිස්සු සබන් කෑලි 50ක් 60ක් ගෙදර ගොඩ ගහගත්තා. ගණන් යනවා කියන්න මිනිස්සු බඩු ගොඩ ගහගත්තා. කඩවල වල හිටපු කළු මුදලාලිලා කළු කඩ මුදලාලිලා වැඩි මිලට බඩු විකුණා. මේව කොහෙද පින්වත්නි යහපත් දිවි පැවැත්මක් වෙන්නේ? උදේට කඩේ පිරිත් දාලා ඇරියට උදේට සීවලි හාමුදුරුවන්ට පහන තිබ්බට ඒ කඩේම පැත්තකින් බුදුහාමුදුරුවන්ට මල් ටිකකුයි පහනකුයි පත්තු කළාට කොහෙද ඒක ඇතුලේ යහපත් දිවි පැවැත්මක් තියෙන්නේ? ඔබට බවංකව හිතලා බලන්න.
ඒ නිසා යහපත් දිවි පැවැත්ම කියලා කියන්නේ පින්වත්නි කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් ඇති නොවන විදිහට ජීවත් වෙන්න ඕන. ඒකට බුදුහාමුදුරුවෝ දේශනා කළා මොකක්ද? අනුන්ගේ ජීවිතයන් පින්වත්නි හානියකටපත් වෙන රැකියාවන් සඳහා නොයෙදෙන්න ඕන. කිලිටි නොවිච්ච අනුන්ට හිංසාවක් නොවන රැකියාවන් සඳහා යෙදෙන්න ඕන. මොකද්ද? කෘෂි කර්මාන්තය. කාටවත් පීඩාවක් නැහැ. කාටවත් පීඩාවක් නැහැ. ඊළඟට වෙළඳාම. නිවැරදි වෙළඳාම බුදුදහම ඉගෙනුවා. දේශනා කළා, අනුමත කළා. ධාර්මික වෙළඳාමකට පුහුරු වෙන්න ඕන. රාජ්‍ය සේවය බුදුදහමේ අනුමත කරපු පින්වත්නි රැකියාවන්. රාජ්‍ය සේවීත් පින්වත්නි හොරා කන්න හොඳ නැහැ. තමන් වැඩ කරන කාලේ තමන් නිවැරදිව වැඩ කරන්න ඕන. තමන්ට බදු ගෙවන රටවැසියා වෙනුවෙන් තමන්ගේ වගකීම් ඉටු කරන්න ඕන. එතකොට තමයි පින්වත්නි ජීවිතේ පවතින්නේ. ඒ පඩිය yaadෙන්නේ. සම්මා වායාම. වායාම කියලා කියන්නේ පින්වත්නි නිවැරදි උත්සාහයක්. ඒ කියන්නේ තමන් ළඟ තියෙන්න ඕන සම්‍යක් ප්‍රධාන වීර්යයන්. ඒවට කියනවා සතර සම්‍යක් ප්‍රධාන කියලා. යලි දවසක ඔබට 6 වෙනි කාරණාවත් 7 වෙනි කාරණාවත් 8 වෙනි කාරණාවත් කියන කාරණා 8ම පැහැදිලි කරලා දෙන්න. අදට ලැබෙන කාලයත් එක්ක ඔබට පුළුවන්කම තිබුණේ සම්මා වාචාත් සම්මා කම්මන්ත සම්මා ජීවත් කියන කොටස් 3 විතරයි. එතකොට කොටස් 6ක් මම ඔබට පැහැදිලි කරලා තියෙනවා ධර්මදේශනා දෙකකදී. තව එකකට කාරණා 3ක් තියෙනවා. ඒක තුල මා ඔබට ධානසිතක් කියන්නේ මොකක්ද? සමාධියක් කියන්නේ මොකක්ද? වායාම කියන්නේ මොකක්ද? සතිය කියන්නේ කුමක්ද? සතිය ඇති කර ගැනීමට කල යුත්තේ කුමක්ද කියන එක පිළිබඳව දේශනාවක් පවත්වන්න සූදානම් වෙනවා. අද මේ උතුම් දේශනාව මුළු ලෝකයටම sannivedanaya කරන්නට සදැහැති දායකත්වයෙන් කටයුතු කළේ පත්මායි බුල්දෙනිය මෙනවිය විසින් මේ පින්කමේ දායකත්වය දරා තිබෙනවා. අරමුණු කොට තිබුණේ රාජගිරිය පදිංචිව සිටි දැනට අවුරුදු 4කට පෙර මිය ගිය ඥාති දියණිය තුෂාරි ගුණවර්ධන මහත්මියට මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල අනුමෝදන් වී ඉක්මන් කලක මේ උතුම් භව ගමන නිමා කොට චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගනිත්වා යන සාදු සිත ප්‍රාර්ථනාවෙන් මේ උතුම් පින්කම සිද්ධ කළා. පින්වත්නි, නිවීම සඳහා උපකාර වන දහම් කරුණු කීපයක් පහදා දෙන්න කීප නිසායි නිවීම සඳහා උපකාර වෙනවා. බොරුවෙන් ඔබ ආත්මෙ දෙන්න නිවීම පිණිස උපකාරයක් වෙනවා. පිළුණු වෙච්ච නරක වචන වලින් ඔබ ඈත් වෙන්න ඔබ නිවීම පිණිස ඔබට උපකාරයක් වෙනවා. රළු වචන වලින් ඔබ ඈත් වෙන්න ඔබට නිවීම පිණිස උපකාරයක් වෙනවා. වැඩකට නැති කතා තුලින් ඔබ ඈත් වෙන්න ඔබට නිවීම පිණිස උපකාරයක් වෙනවා. ප්‍රාණඝාතයෙන් තොර වෙන්න ඔබට නිවීම පිණිස උපකාරයක් වෙනවා. සොරකම් කිරීමෙන් තොර කෙනෙක් වෙන්න ඔබට නිවීම පිණිස උපකාරයක් වෙනවා. කාමයේ වරදව හැසිරීමෙන් ඔබ දුරු වෙන්න ඈත් වෙන්න ඔබට නිවීම පිණිස උපකාරයක් වෙනවා. කොතරම් මගහිගකම් ආවත් මස් වෙලඳාම නොකර ගන්න ඔබට ජීවිතේ නිවීම පිණිස උපකාරයක් වෙනවා. කොතරම් මගහිගකම් ආවත් ඔබ ආයුධ වෙලඳාමෙන් තොර වෙන්න නිවීම පිණිස ඔබට පවතිනවා. කොතරම් පීඩනයක් ආවත් ඔබ විස වෙලඳාමෙන් ඈත් වෙන්න නිවීම පිණිස පවතිනවා. කොතරම් මගහිගකම් ආවත් ඔබ සත්ත්ව වෙලඳාම කිරීමෙන් ඔබ ඈත් වෙන්න නිවීම පිණිස පවතිනවා. වැරදි ව්‍යාපාර වලින් ඔබ ඈත් වෙන්න ඔබට නිවීම පිණිස පවතිනවා. ධාර්මික රැකියාවන් කුෂි කර්මාන්තයේ වෙළඳාම රාජ්‍ය සේවය ආදී කටයුතු ඔබ නියැලෙන්න ඔබට නිවීම පිණිස පවතිනවා. ඔබට නිවීම පිණිස පවතින්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කිරීමමයි. ඒ සඳහා ඔබට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කියන ආර්ය වූ මාර්ග 3 තමයි මේ පැයට දේශනා කළේ. මේ උතුම් කුසල් ඔබටද මටද ලෝක සත්වයාටද නිවන් අවබෝධ පිණිසම උපකාර වේවා. සාධු සාධු සාධු. අප රැස් කරගත් පුණ්‍ය ඵල ධර්මය ප්‍රඥා නාලිකාව සඳහා අනුශාසනා පවත්වන තේ ගෞරවණීය
නායක හාමුදුරුවන් වහන්සේලාටත් පඬිත හාමුදුරන් වහන්සේලාටත් දේශනාවන් පවත්වන පූජනීය මහා සංඝරත්නයට මෙලොව යහපත පරලොව යහපත පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්මදේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං